ජෙසුපීටයි ෆාදර්. ජෙසුපීටයි. ඔබ වහන්සේ වෙලාවටත් කලින් ඇවිල්ලා. මං වේල පහින් ආවා. හා? ඉතින් දැන් වාඩි වෙන්න. දැන් කොහොමද ප්‍රශ්න තියෙනවද අදත් ගොඩක්? ඔව් ෆාදර් සතියට ඇවිල්ලා තියෙන පෝස්ට් කාඩ් ගොඩ. මම දැක්ක අක්ක එකක් තෝරගන්නවා. අක්කම කියන්නකෝ බලන්න මොකද්ද තෝරගත්තේ කියලා. ඔව් ෆාදර් මේ පාර අපෙන් හරි අමුතු ප්‍රශ්නයක් අහලා තියෙනවා. ප්‍රශ්නේ තමයි ෆාදර් දෙවියන් වහන්සේ අපි හැමෝටම එක වගේ සමානව අසීමිතව ආදරේ නම් ඇයි මේ ලෝකෙ මෙච්චර වෙනස්කම් තියෙන්නේ කියලා අහනවා. ඇයි ලෝකෙ විවිධත්වයක් තියෙන්නේ කියලා අහනවා. හොඳයි. ඉතින් දැන් ඕගොල්ලන්ට ওই ප්‍රශ්න කියවද්දී මොකක් හරි පිළිතුරක් හිතට ආවද? අපිට මෙහෙම දෙයක් නම් හිතුණා ෆාදර්. ලෝකේ හැම දෙයක්ම වෙනස් විදිහට තියෙන්නේ විවිධාකාරය තුලින් විවිධත්වය තුලින් අපිට ලස්සනක් දකින්න පුළුවන් හින්දා කියලාත් හිතුණා. දැන් පුතාට මොනවද හිතුනේ? මට නම් ෆාදර් එක වෙලාවකට හිතනවා දෙවියන් වහන්සේ අපිට එහෙම වෙන වෙනම හැකියාව දීලා තියෙන්නේ එතකොට එක එක ශ්‍රේෂ්ඨ ගොඩ නැගෙන හින්දා කියලා. එක එක ශ්‍රේෂ්ඨ ගොඩ නැගෙන හින්දා. හොඳයි හොඳයි. බොහොම ලස්සනයි උත්තරේ. මට එහෙම හිතනවා ෆාදර්. දැන් අපිට තියෙන ගොඩක් ගුණාංග රැඳිලා තියෙන්නේ වෙනස්කම් තුල නේද? අපි එක එක්කෙනාට උදව් කරන එක, අනිත් අයට කරදරයකදී අපි දැන් දන්නේ නැති දෙයක් කියලා දෙන එක, ඒ හැම වටිනාකම් ගොඩ නැගෙන එක. ඉතින් බොහොම හොඳයි දැන් අපේ චනුල බලන්න ලස්සන උත්තරයක් දුන්නා. හොඳයි දැන් ඕගොල්ලන් ඔය කියනවා වගේම සමහර අය අහන ප්‍රශ්නයක් තමයි මොකද සමහර අය අහනවා ඇයි මම විතරක් දුප්පත්? ඇයි අපි විතරක් දුප්පත්? අරගොල්ලෝ කොච්චර ලස්සනට ඉන්නවද? අපිට ඇයි ලස්සන නැත්තේ? සල්ලි නැත්තේ? නේද? එක එක වෙනස්කම් ගැන අහනවා. දැන් මේ වෙනස්කම් සමහර අය හිතනවා මට දෙවියන් වහන්සේ අසාධාරණයක් කරලා කියලා. සමහර අය අහන ප්‍රශ්නයක් තමයි දැන් අද ඔය ආපු ප්‍රශ්නේ වගේ මේ වගේ වෙනස්කම් කරන්නේ ඇයි දෙවියන් වහන්සේ? අයියා අපි හැමෝටම එක වගේ සලකන්න තිබුණානේ කියලා. දැන් ඕගොල්ලන්ට සාමාන්‍යයෙන් අර මේ නත්තලට අවුරුද්දට මැසේජස් එනවා නේද මේ දවස්වල මේ ඉස්සර නම් ආවේ කාඩ් නේද? දැන් එන්නේ මැසේජස්. දැන් ඕගොල්ලන්ට සමහරු මැසේජස් එවනවා නම දාන්නේ නැහැ. එක වගේම මැසේජ් එකක් එවනවා විශ් කරලා. ඒතර ඔයගොල්ලෝ දන්නවා මේක මේ මට පෞද්ගලිකවම නෙවෙයි මේක ගොඩකට යවපු එකක් තමයි මටත් ඇවිල්ලා තියෙන්නේ කියලා. දැන් යාරා කැමතිද ඒ වගේ මැසේජ් එකක් එනවට? නෑ නේද වඩා අපි ආස ගොඩක් පෞද්ගලිකවම අපිටම එවනවා නන්නේ ගොඩක් ආස. පෞද්ගලික මැසේජ් එකක් එනවට ආසයි නේද? ඒකේ වටිනාකමක් තියෙනවා. චනුල කැමතිද? ඔව් ෆාදර්. මොනටද? පෞද්ගලිකයි. පෞද්ගලිකව එනවට. very good. ඒ වගේ තමයි අපිට පෞද්ගලික යම් කිසි දෙයක් ලැබෙද්දී ඒකේ වටිනාකමක් තියෙනවා. එහෙම නේද? දැන් ඔයගොල්ලෝ දැකලා තියෙනවද ඔයගොල්ලන්ගේ පැත්තේ අර කුකුල්ලු එහෙම හදනවද? සමහර කුකුල් කොටු තියෙනවා ලොකු 400 500 හදන කෑම එක වගේ දානවා එක ගොඩාක් දානවා නේද? එක වගේ විටමින් ටික දානවා නේද? වතුර ටික දානවා තැන් වල. චනුල දැකලා තියෙනවද? දැකලා තියෙනවා ෆාදර්. අපේ පැත්ත නම් හිටියේ නාගරික හින්දා එහෙම බහුලව දක්නට ලැබෙන්නේ නැහැ. බහුලව දකින්න ලැබෙන්නේ නැහැ. very good very good. ඉතින් හොඳයි. නමුත් මෙහෙමයි. ඒ වගේ හැමෝටම එක වගේ කන්න තියෙනවා නම් හැමෝටම එක වගේ සැලකිල්ල තියෙනවා හැමෝම එක විදිහට ජීවත් වෙනවා. හැබැයි සමහර වෙලාවට ඔයගලන්ට කුකුළු ටිකක් අඳුර ගන්න අමාරුයි නේද? කුකුල් කොටුවකට එහෙම ගියොත් එහෙම මේ කුකුලා එයා මෙයා කියලා වෙන වෙන වශයෙන් අඳුර ගන්න පුළුවන්ද? බෑ. ඉතින් ඒ වගේ තමයි අපේ රටත් අපේ ලෝකෙත් අපි හැමෝමත් එක වගේ නම් එකම කටහඬ නම් දැන් සමහරවිට මම කෝල් එකක් දුන්නොත් චනුලට චනුල දන්නවා ෆාදර් කතා කරන්න කියලා මම නම කියන්න තිස්සලා නේද? හැබැයි මං වගේම කටහඬ තියෙන හැමෝම නම් ඉන්නවා නම් ගොඩාක් දෙනෙක් ඉන්නවා නම් ඒකට කතා කරපුවම කවුද නේද? ගොඩක් ප්‍රශ්න මතුවෙන්න පුළුවන් නේද? එක වගේ අය හිටියා නම් මේ අපි දැන් උදාහරණයකට නාට්‍යයක් බැලුවත් මොනවා බැලුවත් එක වගේම නම් අය ඉන්නේ. එතන ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මේ දෙවියන් වහන්සේගේ සිතුවිලි අපේ සිතුවිලි වලට වඩා උසස්. දෙවියන් වහන්සේගේ සිතුවිලි අපේ සිතුවිලිට වඩා උසස්. උන්වහන්සේ දකින්න විදිය, උන්වහන්සේගේ සැලැස්මවල් අපිට වඩා වෙනස්. ඉතින් අපි ඉස්සෙල්ලම තේරුම් ගන්නට ඕනේ මොකක්ද? මේ විවිධත්වය තුළ තියෙන ලොකු වටිනාකමක්. ඒක පැහැදිලිද ඔයගොල්ලන්ට?
එහෙයි ෆාදර්. හරි. ඒ පළවෙනි පියවර. දැන් අපි දෙවෙනි පියවරට යමුද? හරි. දැන් දෙවෙනි පියවර තමයි මේ ප්‍රශ්නේ පොඩ්ඩක් තේරුම් ගනිද්දී දැන් මේ ලෝකේ එක එක වෙනස්කම් තියෙනවා. සල්ලි තියන අය ඉන්නවා, සල්ලි නැති අය ඉන්නවා. හැකියාවල් දැන් උදාහරණයකට චනුලට පුළුවන් හොඳට කතා කරන්නද, සින්දු කියන්නද, ඩාන්ස් කරන්නද මොනවද පුළුවන්? කතා කරන්න. එතකොට සින්දු කියන්න බැරිද? ගොඩක්ම බෑ. ගොඩක්ම බෑ. පොඩ්ඩක් කියන්න පුළුවන්ද? චුට්ටක් විතර. හොඳයි. අපි පස්සේ සින්දුවක් කියලා බලමු. දැන් චනුලට පුළුවන් කතා කරන්න. සමහර වෙලාවට දැන් චනුලගේ අක්කා ඉන්නවනේ. අක්කට පුළුවන් මොනවද? නටන්න. අන්න. ඔය වගේ වෙනස්කම් තියෙනවානේ. මේ වෙනස්කම් එක්ක තමයි මේ සුන්දරත්වයේ ගොඩ නැගිලා තියෙන්නේ. ඒත් එක්කම එකිනෙක කෙනාට උදව් වීම. දැන් අපි කතා කරනවා නේද මේ වටිනාකම් කියලා. ගුණාංග වටිනාකම් එහෙම කතා කරනවා නේද? දැන් හැමෝටම එක වගේ තියෙනවා නම් හැමෝම එක වගේ සම්පූර්ණ නම් කොහොම ලෝකයක් තියෙද? කොයි වගේ ලෝකයක් තියෙ කියලාද චාන? කාගෙන්වත් උදව් නැතුව අපිට විතරක් අපිට තනියම ජීවත් වෙන්න පුළුවන් කියන හැඟීම එන්නේ. හරි. හොඳයි. ඉතින් දැන් අපිට කිසිම අවශ්‍යතාවයක් නැහැ, කාගේවත් උදව්වක් ඕනේ නැහැ, මට මගේ විදියට ජීවත් වෙන්න පුළුවන්. එතකොට ආදරය කියන දෙයට ලොකු වටිනාකමක් එන්නේ නැහැ, බැඳීම් කියන දේවල් නැතුව යන්න පුළුවන්. එහෙම නේද? එතකොට සමහර වෙලාවට අර වටිනාකම් කියලා අපි කතා කරන දේවල් ගුණාංග නේද? මේ දේවල් නැතුව යනවා. නමුත් දැන් මේ ලෝකේ බලන්න මේ ලෝකේ වටිනාම දේවල් මොනවද? අපි කතා කරන වටිනාම දේවල් මොනවද මේ ලෝකේ? කවුරු හරි හොයනවා නම් ඒ අය හොයන වටිනාම දේ මොකක්ද? ගොඩක් අය රත්තරන් රිද්දි මුතුමැණික් තමයි වැඩියෙන් හොයන්නේ. සාමාන්‍යයෙන් මිනිස්සු හොයනවා. නමුත් ඔය රත්තරන් මුතුමැණික් දාලා හරි ශවින්දි මොනවද මිනිස්සු හොයන්නේ අවසානයේදී? ජීවත් වෙන ජීවිතය හොයනවා. නමුත් මේ රත්තරන් මුතුමැණික් දාලා හරි එහෙමත් නැත්නම් මොනවා හරි Tamanගේ හැකියාවකින් දක්ෂතාවයකින් Taman පෙන්වලා හරි එහෙම නැත්නම් Taman මොනයම් හෝ ක්‍රමයකින් හරි හොයන්නේ තවත් කෙනෙක්ගේ ආදරය නේද? ආදරය නේද හොයන්නේ මේ හැම කෙනෙක්ම. සමහර වෙලාවට ඕගොල්ලෝ බන්ධනාගාරයට ගිහිල්ලා ඔය වැරදි කරපු අයගෙන් හොයලා බැලුවොත් ඒ අය සමහරලාට වැරදි ක්‍රමයකට ආදරය හොයලා තියෙනවා. සමහර වෙලාවකට ඒ අය ආදරය හොයලා තියෙන්නේ. හැබැයි ආදරය ලබා ගන්න දන්නේ නැහැ. මේ විදිහට ඔය කවුරු මොනවා කළත් ඔය හැමෝම අවසානයේදී ඔය ආදරය තුලින් සතුට හැපිනස් කියලා කියන්නේ මේක හොයන්නේ. ඉතින් මෙහෙම හොයාගෙන ගිහිල්ලා සමහර අය වැරදි ක්‍රම අනුගමනය කරලා අසරණ වෙච්ච අය ඉන්නවා. නමුත් අපි දැනගන්නට ඕන මේ ආදරයට ලොකු වටිනාකමක් එන්නේ. ආදරයට ලොකු ශක්තියක් වෙන්නේ මේ වෙනස්කම්. මේ වෙනස්කම් තුල තමයි මෙච්චර ලස්සන ලෝකයක් ගොඩනැගිලා බැඳීම් ඇති වෙලා තියෙන්නේ. එක පවුලක් වෙලා තියෙන්නේ. නේද? දැන් අපි ගත්තොත් සුද්ධෝත්‍රීත්වයේ පිතා වහන්සේ, පුත්‍රයාණන් වහන්සේ, සුද්ධාත්මයන්න් වහන්සේ කියලා කියනවා. මේ ත්‍රිත්වයකම දෙවි මහෝත්තමයන්න් වහන්සේ තුල සම්පූර්ණත්වය. ඉතින් මේ වගේ තමයි මේ අපේ වෙනස්කම් තුල සම්පූර්ණත්වය කියන දේ ගොඩනැගෙනවා. ඉතින් මේක අපි තේරුම් ගන්නට ඕන. ඉතින් මේ දේ අපි දකිනකොට දැන් සමහර අය හිතන දෙයක් තමයි මට නැහැ කියලා අඬන අය ඉන්නවා. නේද? මට අඩුයි. අනිත් අයට වැඩි. සමහර අය අම්මා තාත්තට කම්ප්ලේන් කරනවා නේද? අක්කට වැඩිය සැලකුවා. මට සලකන්නේ නැහැ එහෙම කියන අය ඉන්නවා නේද? ඔයා කියනවද එහෙම? මටත් එක වෙලාවකට එහෙම හිතෙනවා. හොඳයි. ඉතින් දැන් එහෙම තමයි සමහර වෙලාවට අපි කියනවා අපිට සලකනවා මදි නේද? හැබැයි මේ රට ලෝකෙ දිහා බලද්දී ඔයගොල්ලෝ දැකලා තියෙනවද සමහර අය Tamanට ලැබිලා තියෙන දේවලුත් අත්හැරලා යනවා. අහලා තියෙනවද? ශවින්දි අහලා තියෙනවද එහෙම අය? ඔව් ෆාදර්. සමහර අය ඉන්නවා Tamanට ලැබිලා තියෙන දේවල් අත්හැරලා ඒ අය යනවා ඊට වඩා සතුට අත්හැරීම තුල තියනවා කියලා. දැන් තාපසයෙක් ගන්න. ඒ අය Tamanට ලැබිලා තියෙන දේවල් සමහරකට ධනිය වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඒගොල්ලන් තුර තියෙන සම්පත් වෙන්න පුළුවන්. මේ ඔක්කොම අතහැරලා දාලා ඒ අය වනගත වෙනවා. ඇයි? එතන තමයි සතුට තියෙන්නේ කියලා.
ඉතින් අපි ගොඩක් දෙනෙක් හිතන්නේ අපිට ලැබෙන ප්‍රමාණය මත තමයි අපේ වටිනාකම තියෙන්නේ කියලා. එහෙමත් නැත්නම් දෙවියන් වහන්සේට අපි වටින අපිට ලැබෙන ප්‍රමාණය, අපි ගන්න ප්‍රමාණය, අපිට තියෙන ප්‍රමාණය අනුව කියලා. ඔයගොල්ලොත් එහෙම හිතනවද? අපිට සමහරක් වෙලාවට හිතන අවස්ථා තියෙනවා ගන්න. ඔව්. ඉතින් සමහර අය හිතන්නේ ඔන්න ඔය විදිහට. ඒක තමයි අපේ තියෙන දුර්වලතාවය. අපි බලන්නේ අපිට ලැබිලා තියෙන ද්‍රව්‍යමය දේවල් වල ප්‍රමාණය. නමුත් අපිට ලැබෙන ආදරේ ප්‍රමාණය, අපිට ලැබිලා තියෙන වරම් ප්‍රමාණය, නේද? වරප්‍රසාද ප්‍රමාණය ගැන අපි හිතන්නේ නැහැ. ඉතින් ඒ නිසා තමයි අද ගොඩාක් දෙනෙක් මේ විදිහට ප්‍රශ්න කරන්නේ. ඇයි අපිට නැත්තේ? ඒ අය හරි නෙගටිව්. ගොඩාක් දෙනෙක් මේ සමාජයේ ඇයි ද්‍රව්‍යමය පැත්තෙන් තමයි ලෝකෙ දිහා බලන්නේ. ඒගොල්ලෝ සතුට හොයන්නේ ද්‍රව්‍යමය දේවල් වලින්. නේද? දැන් අද ඇත්තටම බොහෝ දෙනා ලබා ගන්න ගොඩ මත තමයි ඒගොල්ලන්ගේ සතුට තීරණය කරන්නේ. ඔය කවුරුත් ඉන්නවද සතුටින්? ඔයගොල්ලෝ හිතනවාද අද ඔය ලබාගත්තු ගොඩේ ප්‍රමාණය අනුව සතුටු වෙච්ච අය ඉන්නවා කියලා? ඒ ගොඩ ගහගත්තට පස්සේ සතුට ඉවරයි. දැන් ආයෙත් තව සතුට ටිකක් එහාට ගිහිල්ලා. කවදාවත් ඒ සතුට වෙනවද? සතුට කොහෙද අවසානයේදී තියෙන්නේ? ස්වර්ග රාජ්‍ය. ස්වර්ගීය ගුණාංග තුල. ස්වර්ග රාජ්‍ය වගේම ස්වර්ගීය ගුණාංග අපි ඇතුළ ඇති කර ගන්නකොට. එතකොට තමයි අර තියෙන දේවල් ටික ටික නිදහස් කරන්න හිතෙන්නේ. ද්‍රව්‍යමය දේවල් ටික ටික ඈත් කරන්න හිතෙන්නේ. ඒක නේද? ඔය භාවනා කරන ඒ වගේම තාපසතුමන්ලා අපි දකින්නව නේද? අර ස්වර්ගීය වටිනාකම් තුලට අපි ඇතුල් වෙනකොට මේ ද්‍රව්‍යමය දේවල් වලින් ඈත් වෙන්න ගන්නවා. ස්වාමින් වහන්සේ තුල ගොඩ නැගෙන්න ගන්නවා. පැහැදිලිද? ඉතින් ඒ නිසා අපි තියෙන දේවල් එක්ක නෙමෙයි මේ ලෝකේ අපේ වටිනාකම මනින්න ඕන. දෙවියන් වහන්සේ බොහොම සැලැස්මක් ඇතුව අපිට විවිධ දේවල් දීලා තියෙනවා. ඒ වගේම ලෝකයේ තුල වෙනස අපේ ජීවිතයට ආශිර්වාදයක් වෙලා තියෙනවා. ඒ වගේම ආශිර්වාද රාශියක් ලබා දෙන ගුණාංග රාශියක් බිහි කරන අපිට ඒක මාර්ගයක් වෙලා තියෙනවා. ඒ නිසා මේ වෙනස්කම තුල ලොකු වටිනාකමක් තියෙනවා. මම හිතන්නේ ඔයගොල්ලෝ හැම කෙනෙක්ටම පැහැදිලි ඇති ඒ වෙනසේ තියෙන වටිනාකම. ඉතින් ඒ විදියට අපි තීරුම් අරගන්නකොට අපිට මේ ද්‍රව්‍යමය දේවල් වල තියෙන වටිනාකම ටික ටික අඩු වෙලා යනවා. මේ බැඳීම් තුල, ආදරය තුල, වටිනාකම් තුල, ගුණාංග තුල තියෙන අගේ වැඩි වෙන්න ගන්නවා. ඒවා තීරුම් ගන්න පුළුවන් වෙන්නේ ස්වාමින් වහන්සේ තුල ඉන්න කෙනෙක්ට. ඉතින් ඕගොල්ලොත් ස්වාමින් වහන්සේ තුල ඉන්න ගන්න. උන්වහන්සේ තුල හිතන්න ගන්න. උන්වහන්සේ තුල ඉඳගෙන බලන්න ගන්න. righteousness කියලා අහලා තියෙනවද? right standing with God and to stand where Jesus stood. ස්වාමින් වහන්සේ හිටපු තැන ඉඳන් බලන්න ගන්න. උන්වහන්සේ වගේ බලන්න ගන්න. එතකොට හැමදේම ඕගොල්ලන්ට ආශිර්වාදයක් ඇටියට පේන්න ගන්නවා. තව මොනවා හරි ප්‍රශ්න තියෙනවද ඒ සම්බන්ධයෙන්? මට තියෙන ප්‍රශ්න. දැන් ෆාදර් දෙවියන් වහන්සේ අපිව නැවුවේ දෙවියන් වහන්සේගේ සමානකමට. එතකොට ඇයි මිනිස්සු කියන්නේ දැන් මට සල්ලි තියෙනවා මම පොහොසත්. ඒ වගේම සල්ලි නැති එහෙම දුප්පත් අයට අපි වෙනස් කියලා ඇයි මිනිස්සු කියන්නේ? දැන් එහෙම බැලුවොත් මිනිස්සු අතර වෙනස්කම් තියෙනවා නම් දෙවියන් වහන්සේ අපි අතරත් වෙනස්කමක් තියෙන්න ඕනේ. එහෙම නැහැනේ පාද. දෙවියන් වහන්සේ අපිව නැවුවේ දෙවියන් වහන්සේගේ සමානකමට. එතකොට මේ වෙනස්කම කියලා අපි කියාගන්න දැන් මිනිස්සු විසින් හදාගත්තු වෙනස්කමක්. මිනිස්සු විසින් කියන වෙනස්කමක්ද? නැත්නම් ඇත්තටම දෙවියන් වහන්සේ අපි අතර වෙනස්කමක් තියෙනවද? දෙවියන් වහන්සේ අපිව මැව්වේ උන්වහන්සේගේ සමානකමට කියලා. එතනදී අපි කියන්නේ අපේ ආත්මානුභාවයෙන් උන්වහන්සේගේ ආත්මය තුල සමානකමට. අපි කියනවා අපි මම පැහැදිලි කරලා තියෙනවා මේ ඉතිසලත් මිනිස්සෙක්ට තියෙනවා දැන් අපි ශරීරය තියෙනවානේ. ශරීරය, මනස සහ ආත්මය කියලා අපි කියනවා soul තුනක් තියෙනවා. මේ ශරීරය කියන දේ අපිට ලැබෙනවා මේ ජීවිත උපතත් එක්ක. ඊට පස්සේ මරණයත් එක්ක ඒක නැති වෙලා යනවා. නේද? ඒක පස් බවටපත් වෙනවා. අපි ওই කොච්චර ලස්සනට නේද? මොනවා ගාලා හිටියත් මොනවා කළත් අවසානයේදී ශරීරය පස් වෙලා යනවා. අපි ශරීරය වර්ධනය කරන්න ඕන නේද? ශරීරය වර්ධනය කරන්න අපි මොනවද කරන්නේ? අපි කෑම ගන්නවා. අවශ්‍ය දේවල් ගත්තම තමයි ශරීරය වර්ධනය වෙන්නේ. නොගත්තොත් එහෙම විනාශ වෙලා යනවා. මනස කියන්නේ තවත් වැදගත් දෙයක්. එතකොට මේ මනස වර්ධනය වෙන්න නම් අපි විවිධාකාර අපේ පංචේන්ද්‍රයන් හරහා අපි ලබා ගන්න දේ පොතපත කියවීම අපිට දැනෙන, පෙනෙන මේ දේවල් වලින් තමයි මනස වර්ධනය වෙන්නේ. ඉතින් මනස වර්ධනය කරොත් තමයි පරිණත භාවය ඇති වෙන්නේ. දැන් ඔබ ඔය කතා කරන ආත්මය දෙවියන් වහන්සේ අපිව ආත්මෙන් සමාන කළා. ආත්මානුභව අපි උන්වහන්සේ සමග ජීවත් වෙන්නට මතු දිනේ කියනවා. එතකොට දැන් අද ගොඩක් දෙනෙක්
මේ ආත්මයට සලකන්නේ නැහැ. ආත්මයට සලකන්න දන්නෙත් නැහැ. නේද? ඔයා සලකනවද? අපිට එහෙම සලකන්න අපිට ඒක අල්ලන්න බෑ. ඕ අල්ලන්න ඕනේ නැහැ සලකන්න. ඔයාට පුළුවන් වෙන්න ඕන ස්වාමින් වහන්සේගේ ස්වභාවය තුල දෙවියන් වහන්සේගේ ස්වභාවය සුර වර්ධනය වෙන්න. ඒකට තමයි අපි භාවනාව කියලා කියන්නේ. මේ භාවනාව තුල උන්වහන්සේ තුල ජීවත් වීම තුල උන්වහන්සේගේ ස්වභාවය තුල වර්ධනය වීම තුල මොකද වෙන්නේ? අපි උන්වහන්සේ හා සම්බන්ධ වෙනවා. අපේ සම්බන්ධතාවය වැඩි වෙනවා. උන්වහන්සේගේ බලය දැනෙන්න ගන්නවා. උන්වහන්සේ අපිට කතා කරන්න ගන්නවා. අපි තුලින් ක්‍රියා කරන්න ගන්නවා. දැන් ඔබම අහලා ඇති සමහරවල්ලාට සාන්තුවරුන්ගේ ජීවිත තුල බව දැකලා ඇති. දැන් අපි දකින්න සාමාන්‍ය මිනිස්සෙක්ට වඩා සාන්තුවරයෙක්ගේ ජීවිතය තුල වෙනසක් දකිනවා. නේද? සුදු ජුසේවාස් මුනිතුමා ඔයගොල්ලෝ හැමෝම දන්නවනේ. සුදු ජුසේවාස් මුනිතුමා යාඥා කරපුවම ප්‍රතිහාරය සිද්ධ වුණා කියනවා. දැනගැනීමේ වදන් ලැබුණා කියනවා. බලගතු දේවල් කරා කියනවා. බොහොම ශාරීරිකව දුර්වල චරිතයක්. හැබැයි අධ්‍යාත්මිකව ආත්මිකව බොහොම බලගත් චරිතයක්. නේද? ඉතින් ඒ ස්වභාවය තුළ දෙවියන් වහන්සේගේ ස්වභාවය තුළ එතුමා වර්ධනය වෙච්ච නිසා යාඥාව සහ භාවනාව තුළ. ඉතින් අපි ඒ වගේ සම්බන්ධ වෙනකොට අපි උන්වහන්සේ තුළ සම්පූර්ණත්වයටපත් වෙනවා. ඉතින් අද මිනිස්සු ඒ සතුට සොයන්නේ විවිධ ද්‍රව්‍යමය දේවල් තුළ ඒ අය හිතනවා ඒ තුළ තමයි ඒගොල්ලන්ගේ සතුට තියෙන්නේ. නෑ, සතුට තියෙන්නේ ස්වාමීන් වහන්සේගේ ස්වභාවය තුළ වර්ධනය වීම තුළින්. ආත්මානුභාවය අපි වැඩි කරගන්නට ඕන. නේද? සුද්ධාත්මයන් තුළ වර්ධනය වෙන්නට ඕන. ඒ ස්වාමීන් වහන්සේගේ ස්වභාවය තුළ අපි වර්ධනය වෙන්නට ඕන. එතකොට මොකද වෙන්නේ? අපි පරිපූර්ණත්වයටපත් වෙනවා. අපේ සතුට අපිට පවතින සතුටක් බවට පත් වෙනවා. දැන් අද සමහර අය පතන්නේ ක්ෂණික සතුටක්නේ. නමුත් දෙවියන් වහන්සේ තුල ඉන්න අයට මේ පවතින සතුට ලැබෙනවා. දෙවියන් වහන්සේගේ ස්වභාවය තුල වර්ධනය වෙන අය සම්පූර්ණත්වය අත්දකිනවා. සිත් සාන්තිය අත්දකිනවා. තේරුණා නේද? ඒ නිසා මිනිස්සු ඔය ද්‍රව්‍යමය දේවල් හොය ඔය වෙනස්කම් ඇති කරගන්නේ ඒ අය තුල තියෙන වැරදි අවබෝධය නිසා. හරි අවබෝධයක් නැතිකම නිසා. වෙනස්කම් කියලා විවිධ දේවල් මත ඒ අය වෙනස්කම් මනින නිසා. දෙවියන් වහන්සේ අපි හැමෝම දරුවන් ලෙස බාර අරගෙන තියෙනවා, මවලා තියෙනවා. ඉතින් අපි හැමෝටම මේ බලය දීලා තියෙනවා. ආත්මානුභාවය දෙනවා. ඔබ ඉල්ලනවා නම් ඔබට ලැබෙනවා. තේරුණාද? එහෙමනම් අපි හැමෝම ස්වාමීන් වහන්සේගේ ස්වභාවය තුල වර්ධනය වෙන්න උත්සාහ කරන්නට ඕන. යාඥාව තුල, භාවනාව තුල. එතකොට ඔයගලන්ට දැනෙයි හරි සතුට මොකක්ද? අපේ తත්වය කුමක්ද? අපි කොයිතරම් වටිනවද? අපිට කොයිතරම් දේවල් ලැබිලා තියෙනවද? අපිට ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදය කොයිතරම් තියෙනවද කියලා. එහෙම පුද්ගලෙක් නෙගටිව් විදියට හිතන්නේ, අසුභවාදීව හිතන්නේ නැහැ. එහෙම අය මම දුප්පත්, මට කිසි දෙයක් නැහැ, මාව සලකන්නේ දෙවියන් වහන්සේට පෙහෙන්නේ නැහැ කියන්නේ. ඒ නිසා එහෙම හිතන අය ඉන්නවා නම් ඕගොල්ලන්ටත් එහෙම හිතෙනවා නම් වැඩිපුර යාඥා කරන්න, භාවනා කරන්න, ස්වාමීන් වහන්සේගේ ස්වභාවය තුළ වර්ධනය වෙන්න. එතකොට ඕගොල්ලන්ට දැනෙයි ඕගොල්ලන්ගේ වටිනාකම. ආදමට මෙහෙම දෙයක් හිතෙනවා. දැන් මේ ලෝකයේ දෙවියන් වහන්සේ අඩුපාඩු ඇති මිනිස්සුන්වත් මවලා තියෙනවානේ. ඒකත් අපි ඝාතකයට ගත්තාම මේකත් සමානතාවයක් නෙමෙයි, මේක අසමානතාවයක්. එතකොට ෆාදර් අපි උදාහරණයක් විදිහට ගත්තොත් කන් ඇහෙන්නේ නැති කෙනෙක් එයාගේ දුර්වලතාවය තියෙන හින්දා තමයි කන් ඇහෙන මට්ටමට ආව ගේන්න පුළුවන් යන්ත්‍ර උපකරණ තාක්ෂණය හරහා මිනිස් විසින් නිෂ්පාදනය කරන්නේ, හදන්නේ, නිර්මාණය කරන්නේ. එතකොට මට මෙහෙම හිතෙනවා ෆාදර්, දෙවියන් වහන්සේ මේ අපිට ලබා දීලා තියෙන මේ අසමානතාවයේ විවිධත්වය තුළින් මිනිස්සු දියුණු වෙනවා. තාක්ෂණික අතින් හැම අතින්ම මිනිස්සු දියුණු වෙනවා කියලා මට හිතෙනවා ෆාදර්. ඔව්. ඔය කතාව හරියි. මිනිස්සයා දියුණු වෙනවා, තව කෙනෙක් ගැන හිතන්න පුරුදු වෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් මොකද්ද වෙන්නේ? අපි දකිනවා ඒ අයටත් උන්වහන්සේ විවිධාකාර අන් අයට වඩා ආශිර්වාද දීලා තියෙනවා. ඔබ දැකලා ඇති සමහර අන්තර්ජාලය ඔස්සේ වීඩියෝ ක්ලිප්ස් තියෙනවා. අර නික් කියන එක්කෙනාගේ අත් කකුල් නැති වුණත් එයා කොහොමද ලෝකයට ධර්මයේ දේශනා කරන්නේ, කොහොමද ලෝකයට තමන්ගේ දක්ෂතාවය ප්‍රකාශ කරන්නේ? මෙහෙමයි ඕන තරම් ඉන්නවා. අපිට තියෙන දේ තවත් කෙනෙක්ට නැති වෙන්න පුළුවන්. හැබැයි අපිට වඩා දෙයක් එයාට තියෙන්න පුළුවන්. මේ විදිහට බලද්දී දෙවියන් වහන්සේ අපි හැමෝටම පෞද්ගලිකව ආදරය කරනවා. පෞද්ගලිකව සලකනවා කියලා අපිට තේරෙනවා. මට සින්දු කියන්න පුළුවන්, මට දේශනා කරන්න පුළුවන්, මට ඒ විදිහට මට හිතෙන්න පුළුවන්. එතකොට චනුලට හිතෙන්න පුළුවන්, මට හොඳට කතා කරන්න පුළුවන්, මට හොඳට සෙල්ල. ඔයාට එහෙම බලද්දී අපි හැමෝටම දෙවියන් වහන්සේ පෞද්ගලිකව ආදරේ නේද කියලා දැනෙනවා. නේද? තමන් ගැන හිතලා බලන්න අද චුට්ටක් ගෙදර ගිහිල්ලා මට ලැබිලා තියෙන දේවල් මොනවද කියලා පෞද්ගලිකව හිතලා බලන්න.
එතකොට ඔයාට තියෙන දේවල් ඔයාගේ අක්කට නැහැ. ඔයාගේ අම්මට තාත්තට නැහැ. හැබැයි ඔයාට තියෙනවා ලොකු හැකියාවල්, දක්ෂතාවල්, ආශිර්වාද, වරප්‍රසාද. එහෙම බලද්දි තේරෙනව නේද අපේ දේව තාත්තා අපිට පෞද්ගලිකව කොච්චර දැනෙන විදියට ආදරේද කියලා. නේද? ඒකනේ දේවචනෙත් කියන්නේ ඔබේ හිසකිස් පවා ගණන් කරලා තියෙන කියලා. ඔබේ ඇටකටු සෑදෙනකොට ඔබේ මාංශය තැන්නකොට මම බලාගෙන හිටියා ඔබ බොහොම සියුම් ලෙස මවලා අඹලා මේ ලෝකෙට එව්වා කියලා කියනවා. ඉතින් මෙහෙම බලද්දි ඒක ඔප්පු වෙනව නේද? දේවචනේ තියෙන අපි ගැන හිතද්දි. ඉතින් එහෙමනම් තීරුම් ගන්න වටිනාකම දෙවියන් වහන්සේට ඔබව වටිනවා. දෙවියන් වහන්සේට මාව වටිනවා. ඉතින් මේ වටිනාකම තීරුම් අරගෙන අපි අර්ථවත් ජීවත් වෙමු. උන්වහන්සේ විශේෂයෙන් අපිට සලකනවා. අර පොදු මැසේජ් නෙමෙයි වන්නේ නේ. හැමෝටම දාන ගෲප් මැසේජස් නෙමෙයි වන්නේ. පෞද්ගලික උන්වහන්සේ අපිට කතා කරනවා. පෞද්ගලික උන්වහන්සේ අපිට සලකනවා. පෞද්ගලික උන්වහන්සේ ඔබට මට අපි හැමෝටම පරප්‍රසාද ආශිර්වාද සම්පත් දීලා තියෙනවා. ඉතින් එහෙමනම් අපි උන්වහන්සේට පෞද්ගලිකවම හදවතින්ම සලකන්න උත්සාහ කරමු මේවත් එක්ක. එහෙම කරොත් නේද වටිනාකම? ඉතින් මං හිතන්නේ මේ ප්‍රශ්න වලට පිළිතුරු ලැබෙන්නේ නැති කියලා හිතන. ඔව් ෆාදර්. එහෙමනම් ෆාදර් මටත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකක්ද ඒ? ෆාදර් අපි දැන් කියනවා අපි හරි දුප්පත්. අපි හරි පොසත් කියලා. දැන් පොසත් අය හිතන්නේ අපිට හැමදේ අතිකින්ම අගින්ගකමක් නැහැ කියලා. ඒ වුණාට මේ අවස්ථාවේ අපිට එළියට යන්න විදිහක් නැහැ. බඩු බාහිර ආදිය ගන්නත් බෑ. එතකොට කොච්චර භෞතිකව ධනය බලය තිබ්බත් මේ අවස්ථාවේ අපිට ඒකෙන් වැඩක් නැහැ නේද? හරි. ඉතින් මං හිතන්නේ මම පැහැදිලි කරන්න ඕනේ නැහැ. චනුලම උත්තරේ දුන්නා. ඒක තමයි භෞතික දේවල් වලින් නෙමෙයි වැදගත්කම තියෙන දෙවියන් වහන්සේ තුල යැපෙනකොට තමයි වැදගත්කම තියෙන මේ ජීවිතේ සතුට සම්පත්තිය විශේෂයෙන් සිත් සාන්තිය ලබන්න පුළුවන්. ඉතින් චනුල කියපු දේ හරි. අපි වැඩිපුර බොරි වෙන්නට ඕන නැත්තම් උත්සාහ කරන්නට ඕනේ මේ භෞතික දේවල් සොයාගෙන ඒව වලින් සතුට ලබන එකවත් ඒව වල ප්‍රමාණය මනින එකවත් ගැන නෙමෙයි. දෙවියන් වහන්සේ තුල ජීවත් වෙලා දෙවියන් වහන්සේ තුල සන්තෝෂේ අපි ලබන එකත් අන්නයට ඒ සතුට ලබන්න අත්දකින්න උදව් වෙන එක. ඉතින් අපි ඒක කරන්න උත්සාහ කරමු. ඉතින් ප්‍රශ්නෙට උත්තරේ ලැබුණානේ. තව මොනවා හරි ප්‍රශ්න ඉතුරු වෙලා තියෙනවා නම් ලබන සතිය අපි ඒව කතා කරමු. ඔයගොල්ලන්ගේ ප්‍රශ්නයි තවත් කවුරු හෝ ප්‍රශ්නයක් අරගෙන එනවා නම් ඒවත් අරගෙන එන්න අපි ඒවා ලබන සතියේ කතා කරමු. එහෙමනම් ජේසු පිටයි. ජේසු පිටයි. දහසකුත් එකක් ප්‍රශ්න මැද ජීවත් වෙනකොට අනිවාර්යෙන්ම ඔබේ ජීවිතයට දුක වේදනාව එනකොට හිතට ප්‍රශ්න එනවා ඇති. ඒ ප්‍රශ්න බෙදා ගන්න සමහර වෙලාවට ඒ ප්‍රශ්න වලට විසඳුම් සොයන්න ක්‍රමයක් නැතුව ඇති. ඉතින් ඔබේ හිතේ ඇති ප්‍රශ්න අපි කතා කරමු. ඒ ප්‍රශ්න වලට එකතු වෙලා විසඳුම් සොයමු. දෙවියන් වහන්සේ තුල සැනසීම හොයමු. හිතේ තියාගෙන ඉන්න එපා. හිතේ ඇති ප්‍රශ්න අපිට එවන්න. ක්‍රමය තමයි හිතේ ඇති ප්‍රශ්න වර්බුම් රූපවාහිනී නාලිකාව නම්බර 55 මහභාගී පාර රාගම. හිතේ ඇති ප්‍රශ්න වර්බුම් රූපවාහිනී නාලිකාව නම්බර 55 මහභාගී පාර රාගම. ඉතින් ඔබේ ප්‍රශ්නයක් අපිට එවලා තවත් අයගේ හිතේ ඒ වගේම ප්‍රශ්න තියෙනවා නම් ඒ අයටත් සැනසීමක් විසඳුමක් ලබා ගන්න දායක වන්න. ඒ වගේම තමයි මේ වගේ යහපත් වූ බොහෝ කටයුතු තුළ ඔබගේ දායකත්වයක් අත්දකින්නට අවස්ථාවක් තියෙනවා. ඒ නිසා මේ රූපවාහිනී නාලිකාවට ඔබටත් පුළුවන් ඔබේ ප්‍රතිබර දායකත්වය දක්වන්න. ඉතින් තවත් වූ බොහෝ යහපත් වැඩසටහන් එළි දක්වන්නට ඔබේ ප්‍රතිබර දායකත්වය නොමසුරුව දානය කරන්න ඉදිරියට එන්න. ස්තුතියි.